ලෞතර තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීලම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට নমස්කාර වේවා. තුන් ලෝක වාසීන් උදෙසා දේශනා කළ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝකයට සැනසෙල්ල උදෙසා සසර කතරෙන් එතර වීම උදෙසා දේශනා කළ උත්තම වූ සද්ධර්මය තුන් ලෝක වාසීන්ම ශ්‍රවණය කරන මොහොතේ අද උතුම් වෙසක් මංගල්‍ය දවසේ ඉපදීම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ උත්පත්තිය සම්මා සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණ ධාතුවට සමවැදීම යන තෙමගුල සමරන අද දවසේ අපි තුන් ලෝක වාසීන් සූදානම් වෙන්නේ නිර්මලම දහම තමන්ගේ ජීවිතේ නිවෙන විදියට යම්කිසි භාවිතයක් අවබෝධ කරගන්න. එදා සම්බුදු පියාණන් වහන්සේ ඒ උතුම් බෝසත් අවදිය පසුකොට බුද්ධත්වයේ ලැබෙන මොහොත වෙනකොට දෙසටක් ආගම් වලින් මිනිස්සු මත් වෙලා හිටපු යුගයක ඒ අය නිවැරදි මාවතට ගන්නව කියන එක ලේසි වෙන්නේ නැහැ. එතකොට මේ මහා ප්‍රාතිහාර්ය උන්වහන්සේ විසින් කළා. ඒ පස්සක තවුස පවා ප්‍රථම ධර්ම දේශනාව පස්සක තවුස පවා බුදුන් වහන්සේගේ අවසාන මොහොතේ යම් යම් ක්‍රියාකාරීත්වයන් කෙරෙහි අපහැදිලා පලා ගියා. ඒ තරම් මිත්‍යා දෘෂ්ටිකයි පස්සක තවුස පවා. ඒතර ඒ අය නැවත මේ මාර්ගයට ගන්නව කියන එක අපිට හිතා ගන්නත් අමාරු වැඩක්. එතකොට ඒ බුදුන් වහන්සේ කෙනෙක් කරපු මහා ප්‍රාතිහාර්ය ඒක බුදු වෙලා මේ කාටවත් නොතේරෙන දහමක් මේක කොහොමද දේශනා කරන්න කියලා හිතුණු සම්මා සම්බුදුන් වහන්සේ නැවත මේ ධර්ම දේශනා ආරම්භ කරලා ධර්ම දේශනා පවත්වමින් මිනිස්සුන්ගේ මේ මිත්‍යා දෘෂ්ටික අදහස් අනිත් පැත්තට හරවමින් ඔවුන්ගේම පෙරපින් බලය මතුවෙන විදියට දහම් දේශමින් මහා සත්කාරයක් කරා. අන්න ඒකේ කොටස තමයි අපි මේ අද සාකච්ඡා කරන්න හදන්නේ. සම්මා සම්බුද්ධ ශාසනය මධ්‍යම ප්‍රතිපදාව එහෙම නැත්නම් අවිද්‍යා නිරෝධය චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ උතුම් නාම වලින් ගෞරවය ලබන ඒ සම්බුද්ධ වචනය යම් කෙනෙක් තුල භවය වශයෙන් පවතින අවිද්‍යාව අවිද්‍යා මූලික වූ ජීවිත ක්‍රියාව අවිද්‍යාවෙන් මුදවලා ජීවිතේට සම්මා දිට්ඨිය උදා වෙන විදියට නිවැරදි සත්‍ය අවබෝධය ලැබෙන විදියට පවත්වන හැටි තමයි බුද්ධ දේශනාවේ පවතින්නේ. ඉතින් අපි දැන් බලමු අපි ඒක අවබෝධ කරගන්න අපි දහම දන්නවා. ලෝකවාසීන් දහම දන්නවා. කොහෙන් හරි ඉගෙනගෙන කොහෙන් හරි අහලා මක්ක හරි දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ දන්න දහම තුල අපි නිවීමක් වෙනුවට ගිනි ගැනීමක් හැම කෙනාගේම තියෙන්නේ. ඇතිවීමක් වෙනුවට මදිවීමක් තියෙන. එම නිසා මේකේ කොතන හෝ එක්ක අර්ථවල හෝ තමන්ගේ භාවිතය තුල වරදක් ඇති. නැත්තම් මේ සියල්ල අඩුවෙමින් යන තැනක් ජීවිතේ සැනසෙල්ල අඩු වෙන්න එන බව දැනෙන දහම. අපිට වැරදිලා තියෙන තැන අවබෝධ කර ගැනීම සඳහා මේ ධර්ම කරුණ ඔබට උදව් වෙයි කියලා හිතනවා. සම්බුද්ධ ශාසනය සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇතුළු සම්මා සමාධි දක්වා යන අංගට මධ්‍යම ප්‍රතිපදාව. ධම්මචක්කපවතුන් සූත්‍රයේ මුල්ම බුදු පියාණන් වහන්සේගේ මුල්ම ධර්ම දේශනාව. මේ ලෝකෙට දුන්නේ මෙන්න මේ මැදුම් පිළිවෙතට පැමිණියොත් කෙනෙක්. ඔහුගේ භව ගමන ජීවත් වෙද්දිම අවසන් කරගන්නවා. ජීවත් වෙද්දි නැවත ජරා මරණ තියෙන තැනක උපදින එක නැවතිලා ජරා මරණ නැති තැනක පහළ වෙනවා. අපි මේ අර්ථවලට වැරදි අර්ථ ආපු නිසාදෝ දහමට බය වෙලා සමහරු මේ ඉපදෙන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා සමහරු දහමෙන් ඈත් වෙලා. එම නිසා පරිනිර්වාණය කියන්නේ මේ ජරා මරණ දුක තියෙන තැන්වල උපදින එක නවතින එක. ඒක නිසා අවබෝධ කරගන්න ඕන අන්නේ චුට්ට. අජරාමරය කියන්නේ නොමරෙනවා කියන එක. අජර කියන්නේ ජරාවටපත් නොවෙනවා කියන එක. එතකොට ජරාවටපත් වෙන්නේ නැත්තම් මරණයටපත් වෙන්නේ නැත්තම් උපත නැවතිලා ඒ ස්ථානවල අජරාමරයි. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ ජරා මරණ තියෙන තැන්වල ඉපදෙනවා කියන්නේ නැවත නැවත අපි මේ තියෙන දේවල් ලැබෙනවා. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. කොහේ ඉපදුනත් දැන් ඕන දෙයක අවසාන භාගනේ සැප විඳින්න ඕන. ඒක අවසාන භාගයේ අන්තිම සෝචනීයයිනේ. කවුරුවක් ගණන් ගන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, බලන්න හිතෙන්නෙත් නැහැ. ඒ තරමට පහත් මට්ටමට වැටෙනවා. අර නාකි හිවලෙක් ගන්නට වැටෙනවා අපි.
මනුස්ස ලෝකේ කවුරු හැබැයි ඒක කතා කරන්නේ නැහැ කවුරුවත්. කතා නොකරන නිසාද අපිට මේ අනවබෝධය ඇවිල්ලා තියෙන්නේ. අවබෝධය වෙනුවට අනවබෝධය ඇවිල්ලා තියෙන්නේ. එනිසා බුදුන් වහන්සේ මේවා මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කරනවා කියන්නේ Tamanටත් වෙන බව Taman තුලින් දකින්න කිව්වා. එතකොට තමයි සංසාරේ සසර ගැන කලකිරීම ඇති වෙලා සසරට නොබැඳී ඉඳලා නොමරණ තැන පහළ වෙන්න සුදුසු තැන කෙරෙහි ශ්‍රද්ධාව Tamanගේ හිත තුල පහළ වෙන්නේ. ඒ මාර්ගය හොයා යන්න හිත පහළ වෙන්නේ එතකොට. ඒ සඳහා මුලින්ම මේ ජීවිතයක තියෙන ජරා తত্ত্বය ඒ කියන්නේ අපි වයසට යන తত্ত্বය වයසට යන බව, ලෙඩ වෙන බව, මරණයටපත් වෙන බව මෙනි සිහිය තියාගන්න ඕන හැම කෙනාම. ඒ වෙලාවට ඔක්කොම ඉවරයි නේද මේ රංගපෑම් ටික කියලා මතක තියාගන්න ඕන. අන්නේ මෙනෙහි කිරීම තුල ওই ධම්මචක්කපවත්තන සූත්‍රය ඉතාම පිළිවෙලට දේශනා කරලා තියෙනවා. බැලූ කෙනෙකුට දහනම දන්න කෙනෙකුට තේරෙනවා මුලින්ම මේ අන්ත දෙක ඇසුරු කරන්න එපා කියලා බුදු පියාණන් වහන්සේ ඒ අන්ත දෙකට එන්න ඉස්සෙල්ලා මේ ටික දැනගත යුතු නිසා මම මේ මැදුම් පිළිවෙතේ ඉඳලා යන්නේ. අන්ත දෙකට නොපැමිණෙන්න නම් ඒතේතේ උබෝ අන්තේ අනුපගම්ම. මේ අන්ත දෙකට නොපැමිණෙන්න නම් මජ්ක්‍ධිමා පටිපදා මෙන්න මේ මැදුම් පිළිවෙතටපත් විය යුතුයි. මැදුම් පිළිවෙත තමගේ ජීවිතේ බවටපත් විය යුතුයි. උබෝවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මැදුම් පිළිවෙතක්. ඒ මැදුම් පිළිවෙතටපත් විය යුතුයි. මැදුම් කියන්නේ මැද නෙවි. මැදවල නන්ද භාගයක් ඉතුරු වෙනවනේ. එහෙම නෙවි. මේ ප්‍රතිපදාවම දර්ශනයම අපේ දැක්මම වෙනස් වෙන්න ඕන. අපේ දැක්ම මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය බවට පත් වෙන්න ඕන. ඒක පටන් ගන්න සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය ඇතුළේ තියෙන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය. මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ විග්‍රහ කරන කොටස් එකතු කරලා ගත්තොත් ඔබට අහු වෙනවා ඇති. මේව නොදන්න අය නැහැ කවුරුවත්. එතකොට මේ සම්මා මැදුම් පිළිවෙතටපත් වෙන්න ඕන හැටි ඊළඟට දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා ඊළඟට ධම්මචක්කපවත්තන සූත්‍රයේ මේන් පස්සේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ජීවිතය තුලින් ගලපන්න පුළුවන් කෙනාට. මේ චතුරාර්ය සත්‍ය කියන්නේ පාඩමක් නෙවි. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ විභාගයකට උත්තර ලියන පාඩම් මාලාවක් නෙවි. තමන්ගේ ජීවිතේ පවතින හැටි. එතකොට මෙන්න මේ ක්‍රමයට ගියොත් ජීවිතේ මෙහෙම දුක්ඛ ආර්ය සත්‍යයි දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි කියන්නේ ප්‍රත්‍යඥයෙකුගේ ජීවිතේ. අවබෝධ වෙන කෙනාට නිරෝධයයි නිරෝධගාමිනී පටිපදාවයි ජීවිතය තුළ සකස් වෙනවා. අන්නේ ක්‍රමේ තේරුම් ගත්තොත් අන්න ජීවිතය කියන්නේ මැදුම් පිළිවෙත. අර අන්ත දෙකට නොවැටි යන එකක් වෙනවා ජීවිතේ. ඒතර බුදුන් වහන්සේ ලෝකේ ස්වභාවය ඉස්සෙල්ලා පෙන්නනවා. මිනිස්සු සම්මත ලෝකේ කාමසුකල්ලිකාණ යෝග කිව්වා. බමුණන්ගේ කාමසුකල්ලිකාණ යෝග තියෙනවා. බමුණන්ගේ අත්තිකිලමතාණ යෝග තියෙනවා. එතකොට කාමසුකල්ලිකාණ යෝග කියන්නේ කාම කියන්නේ යම් රූපයකට, ශබ්දයකට, ගන්ධයකට ඇලෙන ශක්තිය. ඒ කරා දුවන ඇදෙන ශක්තිය. ඒක තේරෙනවා මේ කාටත්. කාමච්ඡන්දය, කාම සුඛ කියන මට්ටම, කාම කියන මට්ටම, රූපයකට ඇලෙන මට්ටම, හිතේ පහළ වෙන්නා වූ සංකල්ප මත හිතෙන් ඇලෙන ශක්තිය. කාම. එතකොට යමකට ඇලෙනකොට භවයට වැටෙනවා. මේක සරලව හිතන්න මා ගැඹුරු අර්ථ දෙන්නේ නැතුව සරලව හිතන්න එතකොට අහුවෙන. යමකට බැඳුණු තැන භවය. සිවුරට බැඳුණු තැන භවය. දැන් සිවුරට බැඳෙන එකට සිවුර කියන්නේ හිතේ හටගත්ත රූපයක් නේ. දැන් ඊවෙලේ සිවුර නැහනේ අපවත් වෙන වෙලාව. ස්වාමීන් වහන්සේට තිබුණේ නැහනේ. ඔබ දන්න කතාව මම උපමාවට ගත්තේ. එතකොට ඒක අනුව බැලුවාම සිවුර මතක් වෙනවා කියන්නේ ඒතර කාම වුණා. එතකොට එයාට ඒකට ඇලීම දුකක් කියලා පේනවා නම් ඇලීම නතර වෙනවා. නමුත් එයාට ඒක සැපක්. ඒකස කාම සුඛ. ඒ කාමයට සැපක්. එයාගේ හිතට එන දේ ඇසුරු කරන එයාට සැපක්. ඒක අතහරින්නනේ බැරි. ඒක සංකල්පයක් විතරයි. හිතේ හටගත්ත සංකල්පයක් විතරයි. එහෙම පුරුදු කරලා නැතිනම් ඒක රූපයක් යයි තියෙන දෙයක් යයි හිතේම පහළ වෙන දරා ගැනීමක්. එතකොට එයා ඒ වස්තුව පස්සේ දුවන වස්තුකාම කියන්නේ ඒක. එතකොට මේ වස්තු නිසා පහළ වෙන කෙලෙස්, ඒ කෙලෙස් වලට එළෙනවා. ක්ලේශකාම. එයාට නවතින්න බෑ. අන්න
කාමේසු කාමසුඛ කාමයන්ට එයාගේ හිතේ හට ගන්න කැමැත්ත කාමච්ඡන්දය. කාමේසු කාමසුඛ. එතකොට නැති වුනේ මොකද්ද අපේ? යමකට ඇලෙනකොට මොකද්ද නැති වුනේ? අත්ය නැති වෙනවා. නිවන. කිලණේ වෙනවා. නිවන අහිමි වෙලා යනවා. බමුණ අත්ත කිලමතාන යෝගය කියන්නේ බමුණා ඔය කටු උඩ ඉන්න ගෝ වෘත අජ වෘත ඔය එක එක විදියට වෘත සමාදන් කැමැත්ත එපෑ. එතකොට ඒක අපිට දුකක් කිව්වට එයාට දුකක් නේ. එයාගේ සැපක් නේ. එයාගේ කැමැත්ත නේ. එතකොට එතනද කාමච්ඡන්දය තියෙන්නේ. කාමසුකල්ලිකාණුයි. ඒතර ඒක නිසාට නැතිවෙලා තියෙන නිවන. නිවන කියන අජරාමර පැත්තට යන ඒ උතුම් ආර්ය මාර්ගයට යන පැත්ත වැහිලා තියෙන්නේ. ඒ නිසා නිකන් හිතලා බැලුවොත් මේකේ නිකන් හිතුවත් තේරෙන්නේ. ඔය සමහර ඔය මහා ඔය භාවනා කරන්නේ වතුරේ පාවෙන්න, සමහරු භාවනා වතුර උඩ ඇවිදින්න. ඕවට භාවනා කරන්නේ සසරෙන් ගැලවෙන්න නෙවෙයි. භාවනා කරන්නේ මවල පෙන්නන්න. භාවනා කරන්නේ වෙන වෙන අරමුණු ඉෂ්ට කරගන්න නෑ. භාවනා කරන එක නෙවෙයි මෙතන දේශනා කරන්නේ බුද්ධ දේශනාවක් වෙනස් එකක්. යම් දෙයකට කැමැත්ත එනකොටම යම් ඇලීමක් සකස් වෙලානේ. ඒක තේරෙන්න ඕනේ දෙයකට. හිතේ හටගත්තු රූපයකට, හිතේ හටගත්ත සංකල්පයකට හිතෙන්ම ඇලීමක් සකස් වෙලානේ. ඇලෙනකොටම භවය සකස් වෙලා. જાතියකටපත් වෙලා. එතනම නිවන නැති වෙලා. එතනම නිවන නැති වෙලා කියන්නේ අජරාමර නිවනට යන පාර වැහිලා. එහෙනම් නිවන නැති වෙලා නම් එයා වැටිලා තියෙන සසරට. ඒකනේ සිවුරට ඇලුණු ගමන් සසරට වැටුනේ. දින 7කට කාවෙක් වුණත් ඉන්පස්සේ දෙයියෙක් වුණත් භවේනේ. දෙයියත් ඉන්නේ භවේනේ. තල 31ම භවයටනේ ඇයිති. එහෙදි පිරිනවම් පානකම් භවයටනේ ඇයිති. නේද පංච සුද්ධාවාස බ්‍රහ්මතලයේත් පරිනිර්වාණ ධාතුවට සම්බන්ධින්න හැකියාව වෙනතුරු අයිති භවයට නේද පොත්පාඩම් කරපු අයට නම් මේක තේරෙන්නේ නැහැ ජීවිතෙන් බලන්න උත්සාහ කරපු අය ඇතිනම් මේ අහන තුන් ලෝකේ කවුරු හරි තේරෙනවා මේක කොහොම කාටවත් තේරෙන්නේ කන් නෙවෙයිනේ තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි නිකම් බැලුවම තේරෙන්නේ දැන් ඔබ කාට හරි බනින්න හිත එකඟ වෙලා නම් බනින්න හිතට පහළ වෙලා නම් අදහසක් ඔන්න ඔබට තේරෙන බසින් කිව්වොත් ඔබට කෙනෙකුට බනින්න හිතක් ඇවිල්ලා ඒ බනින්න ආපු හිතට ඔබ අකමැතිද? ඔබ ඒක සිතුවිල්ලක් කියලා දන්නවද නැහැ? ඔබ හිතන්නේ අර මිනිහා හතුරා කියලා. ඔබේ හිතේ තියෙන්නේ එහෙමයි. මේ සටහන තියෙන්නේ අර මිනිහා මගේ හතුරා. ඒ මිනිහා හතුරා කියලා සිතුවිල්ලක් තියෙන බවක් එයයි දන්නේ නැහැ. ඒ ගාවේ නොදැනීම තියෙනවා. ඒ අවිද්‍යාව. ඒ නොදන්නකම තියෙනවා. ඒ නොදන්නකම තුල එයාට නැති වෙලා තියෙන්නේ මොකද්ද? නිවන. නිවනට යන පාර. ආර්ය මාර්ගය. ඒතර මේක ඇඳුමකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. කුලයකට ගෝත්‍රයකට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කාටවත් තියෙන ගැටලුවක්. එතකොට යා නිවන වැහිලා එතන. එතන ද්වේෂය පාවිච්චි වෙන විදියක් එයාට දැනගන්න ක්‍රමයක් තියනවාද? දැනගන්න බෑ. නේ? මුලින් නවත්තන්න ඕන වැඩේ මැදින් නවත්තන්න බෑ. අයියෙන් යන බස් එකක් මැදින් නවත්තන්න බෑ. මුලදී එන්ජින් එක නවත්තලා තියන්න. නවත්තන්න දඟලන්න ඕනේ. යද්දි නවත්තන්න ගියාම කොහොමද? පය පිටිපස්සෙන් එළියෙන් ඉඳලා හැකිද නවත්තන්න? ඒ වගේ වැඩක් මේ වෙන්නේ. එම නිසා මරණාසන්න වෙලාවේ දේවදත්තට ආවේ වෛරේදා. සේරිවාර. ජාපු වෛරයට තමයි ඔය අවාර 50 කිලෝගෙන ඉන්නේ පස්සේ. 550 ජාතක වස්තුන් වලට අනුව. ඉවරයක් නැති ගමනක යෙදෙන්න අන්න අර ඇලීම නිසා. අන්න කාමච්ඡන්දේ. දැන් ජීවිතින් බලන්න මේ අද වගේ දවසක සම්මා සම්බුද්ධත්වයට උත්තරවන්හන්සේපත් වෙලා මේක ඇත්තටම අමාරු දෙයක් කියලා තේරුණා. ඇත්තටම අත්දැකීමෙන්ම අපි දන්නවා අමාරු බව මේක. මේ පාර යන්නේ ටික දෙනෙක් බව. මේක සැරසිලි වලින් සරසන දවසක් නේ අද. අද මිනිසු රැවටිච්ච බව දන්නේ නැතුව තව රවට්ට ගන්න දවසක් නේ. ස්වභාවිකව ඉඩ දීලා තියෙනවා නිවන් දකින්න මාර්ග ඥාන ලබා ගන්න අයට ඕනතරම් ඉඩ දීලා තියෙනවා. මේ දවස් 7න් පුළුවන් කිව්ව සතිපට්ඨාන සූත්‍රය අවසානට කිව්වේ. තිට්ඨතු අඩමස්සස්සේසු අඩමහසක් තිබෙත්තාමානේ දින 7ක් සීවටන් වඩන්නේ නම් මුතුම් මූ රහත් ඵලයෝ ශේෂ ඇතිකල්ලි අනාගාමි ඵලයට එනවා කියලා. ඒ දවස් 7යි. ඉතින් 7ද දැන් වෙන්නේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ලෝකෙට. ගෙවල් වල හිටියනේ. අර හිටියා වගේ තමයි ගෙදර හිටියා. පාන්සලට ගිහිල්ලා නිවන ගැන කතා කරන්නේ නැහැ ඇත්තටම. මාර්ගය වඩන්න කවුරුත් උදව් කරන්නේ? උදව් හම්බෙන්නෙත් නැහැ. එයා උදව් කරන්නෙත් නැහැ. එයා යන්නෙත් ඒ වැඩේට නෙවෙයි. ඉතින් මේ හැම පැත්තෙම වැරදිලා. දැන් කාලේ ඇවිල්ලා කාටවත් තේරුම් ගන්න. හැම කෙනාම මේ අවබෝධ කරගෙන
තමන් අසරණේ බව තේරුම් අරගෙන තමන් මරණාසන්න වෙලාවේ කොච්චර අසරණ වෙයිද? මරණ වෙලාවට එයාගේ මරණ චිත්තේ පහළ වෙන ඔය ළඟ ප්‍රතිසන්දි වෙන ස්ථානේ. ඇඬුවා කියලා ඇදිලා නේනවද? ඒ චිත්තේ ස්වභාවය එතන නැවත උපත. නේ? තොදෙයි රත්තරන් මතක් කරනකොට බල්ලෙකුගේ බලු උපතක් ලැබෙනව මොනව කරන්නද? නවත්ත ගන්නද? දැන් හිතෙනවා දැන් ඔබට හිතෙනවා එළිය යන කෙනා හතුර කියලා. ඔබ දන්නවද ඔබ ඔෆිසර් කෙනෙක් කියලා? ඒ වෙලාවට ඔබ හිතෙනවද ඔබ ඉංජිනේර් කෙනෙක් කියලා හිතෙනවද? ඔබට කෙනෙක් දැකලා තරහක් ආවම ඔබට මතක් වෙනවද නෑ මං ඉංජිනේර් කෙනෙක් මං වෛද්‍යවරයෙක් මම මෙහෙම රාජ්‍ය නායකයෙක් මට එහෙම හිතෙනවද? හිතෙන්නේ නෑ. ඒ වෙලාවට ඒ ආපු ස්වභාවයේ ඉන්න වෙලාව. ඒක නරකයි කියලා වෙන්නේ යාට නෙවෙයි වටේ ඉන්න අයට. ඉතින් වටේ ඉන්න අය අනුන්ගේව දැක්කට එයාලගේව එයාලා දකින්නෙත් නෑ. ඕක තමයි කාටත් තියෙන ලෙඩේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ Taman තුලින් දකින්න. වෙනස ඔච්චරයි. තමා තුලින් දකිනකොට තමන්ගේ හිත දකිනකොට හිත මුල් වෙලා මේ තමන්ගේ ජීවිත ක්‍රියාව සිද්ධ වෙන හැටි අවබෝධ කරගත්ත කෙනෙක් සිත පිරිසිදු කරන්න කියු සනාතන සද්ධර්ම සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන සසන මුළු බුදුදහමම එන ධම්මචක්කපවත්තන සූත්‍රේ පුරා තියෙන සිත සුද්ධ කරන හැටි. කය සුද්ධ කරන්න නෙවෙයි උගන්වන්නේ. කය සුද්ධ කරන්න කියන නිසා අඟුලිමාල ඉසල කහ වතුර නාලා ඒව නෙවුගන දෙහි කුච්චල නාලා එහෙම නෙන්න කියන්න ඕන. කිසాగෞතමට කියන්නත් උර කහ වතුර නාලා එන්න කියලානේ. නේද? රජ්ජුමාලට කියන්නේ පෙ දැන් මන් දහම දෙසන්න ආවේ ඔය ගිහිල්ලා කහ වතුර නාලා එන්න කියලා. එහෙම කිව්වද? දැන් මේ ඔබට මතක් කරගෙන යන්නේ. සුනීතට වැසිකිලි බාල්දිය තියලා පැත්තකට ගිහිල්ලා කහ වතුර කන්නාලා පිරිසිදු වෙලා එහෙම කිව්වද? දෙහි පුච්චල නාලා එන්න නෑ. පිරිසිදු කරගන්න ඔය තියෙන හිත. එන පූතිකත් සහම්පුර කොච්චර නෑම තැරනේ කුණු වෙලානේ. එහෙම දහම කහන දෙසන්න බෑනේ නේද? අපිට වැරදිච්ච තැන් ඉස්සෙල්ලා නිවැරදි වෙන්න ඕන. අපි කවුරුත් අපි මේ දහමට එක්ක අර්ථ වරද්දගෙන එක්ක දහම දිහා බලන්නේ වෙනත් කෝණකින්. අන්න එතනින් තමයි මේ නිවන ඈත් වෙලා තියෙන්නේ අපි. නිවන වෙනුවට දහම තියෙනවා. දහම තියෙන අර්ථය වැරදුණු නිසා නිවන නැති වෙලා. අර්ථ රසය නැත්තම් නිවන නැහැ. අර්ථය නිවැරදිුණු ගමන් නිකම්ම නිවෙන ඔබ. දැන් ඔබ හිතන්න ඔබට ද්වේෂසිතක් තරහක් කවුරු හරි දකිනකොට තරහක් ආවම ඔබට පේන්න ඕන එළි ඉන්න කෙනාද ඔබේ සිතද? તો ඔබේ සිත නොදැක්කොත් ඔබ දන්නේ ඔබ කවුද කියලා. මේක ඉතින් ජීවමානයි නේද? මේක ඇහු ගමන් අහන ඕන කෙනෙකුට පේනවා. ලැජ්ජ නිසා ඉන්නේ නැහැ හුඟක් අය දහමට. මේක නම් ඇත්ත. Tamanට Taman පේන එක ලැජ්ජාවන්නේ. ඒක නිසා කොටසක් දහමට එන්නේ නැහැ. ඒ කියන්නේ පුරුදු පොඩ්ඩක් නැති පිරිස. අපි ඒ අයට නෙවි මේ කතා කරන්නේ. සංසාර පුරුද්ද තියෙන තමන්ගේ වැරදි කෙරෙහි ලැජ්ජ. තමන් වැරදි කෙරෙහි බය. මේ බය මොකද විපාකයක් මේ ඇති කරගන්න කියලා. මේ කර්ම විපාකයක් කියලා මේ ඇති කරගන්නේ. මේ සංසාරේට මම නැවත වැටුණොත් මට එයා දරුණු කෙනෙක් වෙලා පහළ වුණු දවසට මගෙන් ඔහු පරිගන්නෝ. මම අසරණෙක් වෙලා ඉද්දි අද මම ඔහුගෙන් පරිගන්නේ බලවතෙක් කියලා ඔහු කරපු කර්මයකට වෙන්න පුළුවන්. නව කර්මයක් වෙන්නත් පුළුවන්. මං කර්ම රැස් කරමින් යන කෙනාට අලුත් කර්ම ඕන තරම් එකතු කරගන්න පුළුවන්. පරණ කර්මයක් විය හැකියි. කෙසේ හෝ මන් දැන් කරන විපාකේ මම ඊළඟ ආත්මේ දුබලයා, ඔහු ප්‍රබලයා. මෙතන හෝ සත්වාත්මික හෝ ප්‍රේතාත්මික. ඔහු ප්‍රබලයා, මම දුබලයා. මගෙන් ඔහු පරිගන්නවා. ඔහුට මේ සිත අනාත්මීයව ඔහුගේ හිතට ආපු කල මේ බීජ ටික පෙර සංසාර පුරුද්ද බීජ ලෙස ආවම ඔහුගේ හිතට මාව පේන්නේ, ඔබව පේන්නේ. හතුරෙක්ද ඔහු පරිගන්නවා. එයා දන්නෙත් නැහැ කොහොම සිද්ධ වුණාද කියලා. එයාට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි බුදුන් වහන්සේලා දේශනා කරපු දහම. බුද්ධ ඥානයක් කොහොමද නිකමෙකුට තියෙන්නේ? එම නිසා අපි තේරුම් ගත යුතුයි මේ සංසාරේ තරම් භයානකයි. ඒකනේ 550 ජාතකයක් දේශනා කළ පෙර ආත්ම ගැන කිව්වේ. ඒව හැමෝටම තේරෙන්නේ නැහැ කොහොමද? හැමෝට පිළිගන්න බෑනේද? පිළිගන්න පුළුවන් නම් බුදුහාමුදුරු පස්තු වාච්‍යයක් උස්සලනේ පෙන්නන්නේ මේ ලෝකේ ඔක්කොටම පුළුවන් කියලා නෑ. නී අගට පස් පිටක් ගත්තේ. නිසා තේරුම් ගන්න ඇත්තෝ මේ තේරුම් අරගෙන නිදහස් වෙයි. මේ සංසාරේ තරම් භයානකයි. හිතට පහළ වෙන සිතුවිල්ල තමයි ඔබේ මුළු සම්මත ඔබ ඉගෙනගත්ත අධ්‍යාපනයත් ඔබේ තියෙන කුල මට්ටම් ඔබේ තියෙන ගැඹීරත්වයන් ඔබගේ තියෙන පෞල් ප්‍රබල මට්ටම් සියල්ල නිශ්චය කරන මේ මොහොතේ සිතුවිල්ල. ඔබට ද්වේෂ සිතක් ඇවිල්ලා ඔබ විකාර වෙලා කෑ ගැහුවොත් ඔබ ඔක්කොම ඉවරයි. ඔබ මතක තියාගන්න. ඔබට මිනිස්සු බයට නොකියුවට ඔබ පිස්සෙක් කියලා ලෝකය දන්නවා. ඔබ තිරිසනෙක් කියලා ලෝකයයි දන්නවා. ලෝකයත් එහෙමයි. ලෝකය දන්නෙත් නෑ ලෝකය ගැන. තමන් ගැන දැනගන්න ක්‍රමයක් නෑ. තමන් අනුන් ගැන හොයනවා.
එම නිසා මේ ධහම දැනගත් දවසට ඔබේ හිත පෙනේ ක්‍රියාවට ප්‍රථම. මේ ක්‍රියාවට ප්‍රථම එහෙම බනින්න අනික් කෙනාට බනින්න ප්‍රථම ඔබට ඔබේ සිත පෙනෙයි. පෙනුණු දවසට නවත්ත ගන්න කාලේ තියෙනවා. පව් රැස් කරන එක නවත්ත ගන්න සබ්බපා පස්සා කරනම් මේ පව් නවත්ත ගන්න කාලේ තියෙනවා. අපි අනුන්ට උගන්වන්න යනවා අපිට නැතුව. මේක බුදුහාමුදුරුවෝ දහම් දෙසන්න කිව්වේ භාවිතා කරපු ඇත්තන්ට. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කිව්වේ නෑ නිකන් යන්න ගිහියන්ට. භාවිතා කරන අයට. භාවිතා කරනවා නම් ඔබට තේරෙයි ඔබ සිල්වත් වෙන හැටි. ඔබේ හිත නිවෙන හැටි දවස ගානේ ඔබ දහමට බලවත් හිත බලවත් වෙන ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පරිවර්තනය වෙන හැටි ඔබට දැනෙයි ජීවමානව. නැත්තම් වෙසක් මංගල්‍යයන් කීයක් අපි සමරන්නේ නැද්ද? ඔබේ වයස ගානට සමරුවා. ඒ වෙසක් එක ඔබට නිකන් අටපට්ටම් කූඩුවක් තරුවක් මේ බකට් එකක් පොල් තෙල් පහනක් පවණක් වෙන්න ඇති ආමිෂයක් විතරයි. පරමාර්ථ පැත්තක් හිතෙන්නව නැතුව ඇති. දැන් කාලේ ඇවිල්ලානේ මේ කොරෝනා එකෙන් දෙන්නේ පරමාර්ථයට ගමන් කරන්න කියලා තල්ලුවක්. ආමිෂයත් ඕන. ඔය බකට් එකමත් ඕනනේ බුදුන් වහන්සේට ගරු කරන්න. ඒ පැතිත් ඕන. මේ වගේ 100,000 ගුණයක් වේගෙන්. ඒක එකක් නම් මේක 99ක් වේගෙන්. පරමාර්ථ සත්‍ය. පරමාර්ථය කියන්නේ ජීවිතය තුල භාවිතා කරන එක. මේ වචන ඇහුව ඉස්සර අපි දන්නේ නැහැනේ තේරුම් මොනවද කියලා. පරමාර්ථය කිව්වොත් ඉතින් අපි ඒක තේරුම අහන්න ලැජ්ජයි. හෙව්වොත් එක්ක බැනුම් අහන්න වෙන්නේ. මිස අද්ද නැතුව හිටියක්. එයා දන්නේ නැහැ අපි දන්නෙත් නැහැ. නෑ පරමාර්ථය කියන්නේ නිවනට මාර්ගය. වෙන මොකුත් පරමාර්ථ කියලා නෑ. මේ ඔබ නිවෙන මාර්ගය. ඔබට පව් නොවන මාර්ගය පරමාර්ථ කියනකොට. එතකොට පරමාර්ථ කියන සබ්බපාපස්සා කරන කුසලස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධානසන මේ ඔක්කොම පරමාර්ථය. ලෞතුරා සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුගේ 84000ක් ධර්මස්කන්ධේ මේ සබ්බපාපස්සා කරන කියන ගාථා රත්නේ මූලික හරය යටතේ පවතින්නේ. මොන සූත්‍රයක් ගත්තත් ඕක තමයි වෙන්නේ. හිත සුද්ධ වෙන එක වෙන්නේ. සුද්ධ වෙන්න හිතේ බලය වැඩි වෙන එකයි දැහන්ගත වෙනවා කියන්නේ. ආර්ය මාර්ගය දැහන් ගැන මම මේ කියන. අනාර්ය දැහන් ගැන නෙවෙයි. හිත සුද්ධ වෙන්න හිතේ බලය වැඩි වෙනවා. මොන පැත්තද? සුද්ධවන්ත බලය වැඩි වීමක් වෙනවා. අපේ අපිරිසුදුකමේ පාප බලයේ උපරිමය ඇවිල්ලා ඒක තමයි ඔය හිරේකවල් එහෙම තියෙන්නේ. බන්ධනාගාර හැමදාම වැඩියෙන් හදන්නේ ඒකයි. එල්ලුම්ගස් හදන්නේ ඒකයි. මේ වැරදි පැත්ත උපරිම හිතක් තුළ මිනිහෙකු වැඩි වෙච්ච හැටි. ඒකේ උපරිමය තමයි ඒ. දහමේ උපරිමය තමයි සීල සමාධි ප්‍රඥා තුනේ උත්තරීතර උපරිමය තමයි සෝවාන් වෙන. හිත සුද්ධ වෙන්න ගන්න තැන නිවන දකින්න කෙනාගේ උතුම් වූ උත්තමයන්ගේ ආරම්භය. ඒ හතර පුජ්‍යලයන්ගේ ඒ උත්තරීතරත්වයේ සෝවාන් සක්කුදාගාමි අනාගාමි අරිහත් කියන උතුමන්ගේ පහළවීම පටන් ගන්න තැන. හිත නිවි යනකොට එයාගේ හිත කවදාවත් එකඟ වෙන්නේ නැහැ ගිනි ගන්න වැඩකට. ඒක ධර්මතාවක් ධම්ම නියාමයට අයිති දෙයක්. ඒක ධර්මතාවක්මයි. එතකොට ඔබට වෙනද නොපෙනුණු දෙයක් ඔබේ හිත පේන එක ඔබට නොපෙනෙන දෙයක් කවදාවත් නොදකපු දෙයක් ඔබේ හිත දකින්නවා කියන එක ඔබ මෙවැනි දහමක් අහන එක පෙර නොවසපු දෙයක් උබ්බේ අනුසුතේසු ධම්මේසු ඔබ අහලා ඇති එර්දියෙන් යන්න මේ භාවනා කරන්න මේ ධ්‍යාන වඩන්න අනුන්ගේ හිත බලන්න ඒව කරලා වැඩක් නැහැ. නිවන් දකින්න වේව අනාර්ය මාර්ගේ ඕන තරම් එනවා. දැන් ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා කියද්දි මොන හරි දැහැනක් තියෙන්නේ නැතිනේ කට්ටියට. ඔය එදා කියද්දි කොණ්ඩඤ්ඤල කිව්වනේ ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා අසිතල කිව්වනේ. එතකොට දැන් ඒ කට්ටියට තිබුණු දැහැන්නේ නිවනක් තිබ්බද? මාර්ගයක් තිබ්බද? එම නිසා මේව උපදවන්න ඕන කෙනෙකුට පුළුවන්ම තුන් බෑජට්ල උරුවෙල් කාසපල මහා ප්‍රාතිහාර පෑවේ මොන නිවනක් දැකලාද? මොන මාර්ගයක ඉඳලාද? අර පාත්‍රේ සඳුන් පාත්‍රේ ගහක් උඩ ගිහිල්ලා තිබෙ මොන ප්‍රාතිහාර පහලද? අනාර්ය මාර්ගයේ ඕනතරම් ප්‍රාතිහාර සඳහා භාවනාව භාවිතා කරනවා. අපිත් එතෙන්ට නම් යන්නේ. අපිත් ඒ කට්ටියගේ අය විතරයි. එම නිසා ආර්ය මාර්ගය කියන එකේදී හිත සුද්ධ වෙනකොට සුද්ධ වෙන්න හිතේ සුද්ධවන්ත භාවයේ බලයන් වැඩි වෙනවා. ඒ බලයන් තමයි ප්‍රථම ධානයේ, ဒုတိ ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානගත වෙනවා කියන්නේ. බුදුහාමුදුරගේ වචනට දැඩිව සමීප වෙන එක. ඔයිට වඩා ඉතින් කියන්න දෙයක් නැහැ. තේරෙන අයට තේරෙනවා. මේ දඟලන්න දෙයක්වත් නැහැ. පොල් බැරි නොතේරෙන මිනිහට කොච්චර කිව්වත් වැඩකුත් නැහැ. මේක සංසාර පුරුද්ද නැති අය මේකට විවිධ අර්ථ දෙවි.
මේක නායකත්වයක් ඕන වැඩක් නෙවෙයි මේක ඔබ තුලින් කර ගන්න ඕන වැඩක්. මිනිසා දැන් තේරෙනවා ඇති චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නකොට ඒ කියන්නේ තමන්ගේ හිත තමන් අවබෝධ කරනවා. මේ සංකල්පයට ඇලුනා කියන්නේ භවයට වැටුණා කියන එක. ඒකට තමයි ඔය අතීත කතාවල් පුරාවස්තුන් බුදු පියාණන් වහන්සේ උපමා සහිතව ගෙන හැර දැක්ුවේ අපිට ආදර්ශය ගැනීම සඳහාමයි. අපවත් වෙන වෙලාවේ සිවුරක් මතක් වුණා කියන ඒ දැනීම අවබෝධය අපිට ලබා දීලා තියෙන ඒ මොහොතේ ප්‍රතිසන්දිය ලෙස ආවෙක් වෙලා ඉපදුණු හැටි දැනගන්න. අපිට මේ ඇති මේ එක කතාවක් දැනගත්තම නේද? මරණාසන්න වෙලාවේ Taman දීපු දානයක් මතක් වෙනවා ඉන්දිකට. ඉන්දික දෙවිය වෙලා උපදින්නේ Taman බෙදපු පත්යන් දැන් මතක් වෙලා. ඒතර ඒ ප්‍රතිසන්දියක් තියෙනවා. නැවත ඉපදීමක් තියෙනවා භවයේ. පත්යන්ෙන් හොඳ තැනක ඉපදුනාට භවයට වැටිලා. මේ රූපය රූපස්කන්ධයක් කියලා දැකලා රූපෙට නොඇලී ඉන්න ක්‍රමය මාර්ගය තමන් වඩලා නැතිනම් පුරුදු පුහුණු කරලා නැතිනම් රූපෙට ඇලීම ඉබේම සිද්ධ වෙන ධර්මතාවක්. ටක් ගාලා ගිහිල්ලා ඉපදුනා ඉන්දික කියලා දිව්‍ය ලෝකේ. බුදුහාමුදුරේ හේත දෙවම් දෙසන්න යද්දි ඉස්සරහින්ම වාඩි වෙලා ඉන්න දෙවියන් අන්තිමට එන්නේ ඇයි? ධම් සභා මණ්ඩපයට මුලින් ආපු අය පස්සට ගිහිල්ලා තියෙන්නේ. ඔවුන්ගේ පින් අඩු නිසා බලවත්ම පින වෙලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදපු එක. තේරුණානේ? තමහරු කරපු පින් වලින් රත්තරන් ලැබුණේ. පස් රත්තරන් වුණා. ඔක්කොම භවයට උදව් වුණා. අපි කැමැතිද ඕවටනේ? අපි නිවනක් ගැන නෙවෙයි කතා කරන්නේ. මේවා ඕනේ කියලා කියන එක ඇතුලේ මොන කරුමයකටද මන් දන්නේ. මේවා නැතුව බැරිලු ඉන්නේ. ඉතින් තිබිලා හරි ඉන්නවද මේ කිය? තිබිලා දැන් ඉන්නවද අපි? තිබිලා මනුස්සකමක් තියනවද තියෙන එක? හිතලා බැලුවම තේරෙයි මේක සදාචාරාත්මක භාවයේ පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේක දහමේ අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක්. අවබෝධ නැත්නම් සදාචාරයි කියලා සමාජ සම්මති දහම නැති තැන්වල සදාචාරාත්මක මිනිසුන් ඇති එවැනි සංස්කෘතියක් යටතේ. හැබැයි ඒක මේකට ගලපන්න නම් එපා දහමට. දහම නැති බටහිර රටවල සදාචාරාත්මක මිනිස්සු ඉන්න මොකද දහම තිබිලද? නෑ. ඒ නිසා මේ සදාචාරය ගලපන්න එපා. මම කියනකොට පරිස්සමෙන් කතා කරන්නේ මොකද හේතුව දහම වැටුනොත් අපිත් ඒකේ කොටස්කාරී වෙනවා. ඒ නිසා ධම්මචක්කපවත්තන සූත්‍රයේ ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ අපි හැම කෙනාම ද්වේෂය කැමැත්තෙන් පරිහරණය කරන බව. රාගය කැමැත්තෙන් පරිහරණය කරන බව. ඒ පරිහරණය කරන නිසා රාග ද්වේෂ දෙක පරිහරණය කරන නිසා මෝහයටපත් වෙලා මුලා වෙලා සසරට වැටෙනවා. මේ ක්‍රම දෙක යටතේ ඒ ක්‍රම දෙකට ඇලෙනකොට ද්වේෂයට ඇලෙනකොට රාගයට ඇලෙනකොට කාම සුකල්ලිකාණ යෝගය කියන්නේ එයට යාගේ හිත තුල තියෙන සංකල්පයට එකඟ බව හිතේම පහළ වෙන ධර්මතාවක්. එතකොට ඒ ධර්මතාව බින්දින්න තමයි බුදුන් වහන්සේ මේ සද්ධර්මයේ ආර්ය ධර්ම දේශනා කරේ. මේක සංස්කාරය, මේක සංකල්පය, මේක උපාදානස්කන්ධය, මේක සංකල්පයක්. මේක මට අනර්ථය පිණිස පහළ දෙයක්. මේක ගඩයක්, හුලක්, සැතක්. ඒ මෙනෙහි කරන්න එච්චර දහමක් දේශනා කරන්නේ අමාරු නිසා ලේසි නෑ. හිතේ මූල බීජ ටික කියන්නේ මේ රාග දේශ, රාග මූල, ද්වේෂ මූල, මොහ මූල කියන මේ මූලයන් අල්ලගෙන ඉන්නේ මේ මහ පොළොව අල්ලන් ඉන්නවා වගේ ඔබ සිත කය වචනේ අල්ලන් ඉන්නේ. මේවා කියනකොට අපිට නම් හරිම සතුටක් එනවා. ඔබටත් එනවා ඇති සතුට. මේ දහම ඉතින් කොහෙන් අහන්නද නේද? විදි උදේට නැගිට වෙලේ ඉඳලා කරන වැඩ ඔබ දන්නවා ඇතිනේ. ඉතින් ඔබ කියන්නේ කිව්වොත් එක එක්කෙනා කරන ඒවා මේ මගේ ජීවිත උපතත් මදි වෙනවා. නැත්නම් ඔබ හිතන්නේ ඔබ උදේ නැගිට වෙලේ ඉඳලා මොනවද කරන්නේ? අන්න ඒක ඇති මේ වගේ දෙයක් හිතලවත් නැතුව ඇති. මාර්ගය යන කෙනා, නිවන දකින්න කෙනා, නිවෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා නිවන දකින්න කෙනා, ජීවිතෙන් දකින්න කෙනා ඊළඟ මොහොතත් නිවෙන්න දඟලනවා. ඒ නිවන දැක්ක කෙනා දන්නව පුදුම සතුටක් ඒක. නිබ්බාණං පරමං සුඛං. මේ නිවන පුදුම සැහැල්ලුවක්. පුදුමාකාර ඒක කියන්න වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ. ඒකයි අතක්කාවචරයි කිව්වේ. මේක තර්කයෙන් ඔප්පු කරන්න තව කෙනෙකුට බලහත්කාරයෙන් ප්‍රකාශ කරලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක තමන් භාවිතා කරනකොට දැනෙන දෙයක්. ඔබට ද්වේෂයක් ආවොත් ඔබ හිතන්න ඔබට කෙනෙක් දැක්කම හිතන වර ඉන්නේ හතුරා.
ඒක සංකල්පයක් නේ. අර මිනිහා මගේ හතුර කියන්නේ සංකල්පයක්. එතකොට ඔබ මේ දහම මුකුත්ම දන්නේ නැත කියලා හිතුවොත් අර මිනිහා හතුර කියලාම නේද පේන්නේ. එතකොට ඔබේ හිතේ සංකල්පෙට හිත තුලම එකඟ බව ඇවිල්ලා නේද? ඒක තමයි කාමේසු කාමසුඛ කියන්නේ. එයාට ඒක සුඛයක්. එයාට ඒක තමයි ක්‍රමේ. එයාගේ ජීවිතයට ඕන ඒක. ඒක තමයි ඒ සතාට ආහාරේ. ඒ රූපේ ඒ විදිහට ආහාර වෙන්නේ. බලන්නකො නැද්ද කියලා. එතකොට ඒ අනිත් පැත්තට ගහන්න කිව්වේ ඔය යටි කුරුකල භාජනයක් කියලා. ඔය ඔකට කිව්වේ ඔය ක්‍රමයට කිව්වේ බුදුන් වහන්සේ යටි කුරුකල භාජනයක් කියලා. උඩු කුරුකලන්න කියන අනිත් පැත්ත හරවන්න. එහෙනම් ඔය ක්‍රමෙම වෙනස් කරන්න කියලා මේ කියන්නේ. ඔය ක්‍රමේ අනිත් පැත්ත. යට පැත්ත ගෑවිලවන්නේ නැහැ නේ උඩ පැත්තේ. එතකොට ඔබට හිතන්න ඕනේ එයා හතුර කියන්නේ සංකල්පයක්. මේ මා තුළ පහළ වූ සංකල්පයක්. මේක මට අනර්ථයේ පිරිස සංකල්පය ආවේ. එහෙම හිතන්න කොච්චර අමාරුද? නේද? කොයිතරම් අමාරු දෙයක්ද? ඒකයි මේක අති දුෂ්කර මාර්ගයක් කිව්වේ. පුරුදු කරන්න අමාරුයි. මොකද සංසාරෙම අපි පුරුදු අර ක්‍රමේ. පෙරේතේ වෙල පුරුදු කරෙත් ඕක, යකා වෙල පුරුදු කරෙත් ඕක, අවීචිය පුරුදු කරෙත් ඕක, අටමහා නිරයන්ගේ පුරුදු කරෙත් ඕක, ඔය 135ක් කොසුපත්නි රැතුළු සීලු නිරවල පුරුදු කරේ ඕක. දෙයියෙක් වෙල පුරුදු කරෙත් ඕක. තමන්ගේ සේනාව නැති වෙනකොට අකමැත්තේ මල් වෙන සේනාව අතුරු දහන්න උනා මැඬුවේ දෙයියෝ. ඒතකොට දෙයියෝ පුරුදු කරෙත් ඕක, බ්‍රහ්මයා පුරුදු කරන්නෙත් ඕක. සැපේනේ හොයාගන්නේ. හිතේ සැපයම් මවන් සැපේට ඇලෙන එක. සැපයත් සංස්කාරයක් කියලා බලන්න චතුර්ථ ධානයට එන කෙනා තුන්වෙනි ධානයෙන් හතරවෙනි ධානයට සමවදින්නෙම ප්‍රීතිය අතහැරලා සුඛය අතහැරලා සුඛස්සච පානාය. හතරවෙනි ධානයට වදිනවා කියන්නේ හිතේ තියෙන සැහැල්ලුව පොව ධර්මතාවක් කියලා නෝනින් අවබෝධ කරගෙන. මොනතරම් කැපකිරීම කරන්න වෙයිද එතෙන්ට යන්න? ඔබ වුණ බය වුණා කැපකිරීම කරන්න කිව්වම අපෝ ගේ දොර දාලා කොණ්ඩේ ගාගෙන මෑ එහෙම එකක් මුකුත් ඕනේ නැහැ. නන්ද මාතාව කොණ්ඩේ ගාන්ගේ ඒව අතහැරලා ගියාද? නෑ. බන්දුල මල්ලිකාවල ගියාද? නෑ. එයා මේ මාර්ගෙ හිටියේ නැත්තම් සැමියා මරුණකම එයාගේ මරණේ 30 ඊළඟ මරණයනේ. නේද? අන්න ඒකයි ක්‍රමය. එම නිසා ඔවුන් මේ බාහිර සිද්ධිය ඉස්සරහා ඔවුන් වෙනස් නොවන අය වෙලා හිතෙන් කලබල නොවන අය බවට න කම්පති හිතන කම්පති කම්ප නොවන තත්ත්වයටපත් කරලා බන්දුල මල්ලිකාවගේ සැමියායි ළමයි ඔක්කොම මැරෙන කියලා ආවනේ 30 ගානක් මැරුණා කියලා. කලබල නොවන තත්ත්වයට හිතපත් වෙලා. අන්න අපිට උනා නම් බලා ගන්න දේ 32 වෙනි මරණේ අපේ එක. එතන කඩම් වැටෙනවා මැරිලා. එතකොට හිත කලබල නොන කම්පති කියන මට්ටමට හිතපත් කරන්න න චලති කියන මට්ටමට හිතපත් කරන්න ඒක වේදනාවක් නොවන බවට පත් කරන්න න වේදිතී කියන මට්ටමට පත් කරන්න ඒකෙන් සංසාරයට නැවත හේතුවක් හදාගෙන සසර බයක් හදාගන්න නැතු වෙන න බයති කියන මට්ටමට පත් වෙන මොනතරම් ගැඹීර මට්ටමක් බුදු පියාණන් වහන්සේ ලෝකෙට දීලා දේ දායාදේ මොකෝ යා උඩ පැන්න කියලා මේක වෙනස් වෙනවද එයා ඇඬුවා කියලා මේ නැවත පණ එනද මරණවලට ඒව ධර්මතාවල් වෙනස් කරන්න පුළුවන්ද බැරි බව දන්න උත්තරීතරත්වයට පත් වූ මතක ඇතිනේ බන්දුල මල්ලිකාව තමන්ගේ සැමිය ඇතුළු ළමයි මැරුණා කිව් වෙලාවේ නොසැලී සිටපු හැටි සැලි ගියපු පටාචාර නොසැලෙන කෙනෙක් බවට පත් කරපු හැටි දහම ඉස්සර ආයි සැලුණ දායි දිව්ව දැඳුන්නේ නැතුව පාරේ දහම් දෙස ගියපු මහා ධර්ම කතිකාවියක් වුණු හැටි මේ පරිවර්තන අපි ඇහුවට අපේ හිත ඉදිරිපත් වෙලා නැහැ. තම තමන්ගේ හිත ඉදිරිපත් වෙලා නැහැ තමාව ගලව ගන්න. ඒ ශ්‍රද්ධාව ආර්ය ශ්‍රද්ධාව තමන්ගේ හිතේ වැඩිලා නැතුව ඇති. එම නිසා අද වගේ දවසක අද වෙසක් පොහොය මේකත් එක දවසක් නේ මිනිසුන්ට. මේකත් එකම එක දවසක්. ඉතින් රැයට ඇවිදීවි කොහේ යනවද දන්නේ නැහැ මේ කොරෝනා නොතිබුණා නම්. පටන් ගත්තම තෙල්ල ඉවර වෙනකම් වාහනේ ඇවිදිනවා. පුදුමාකාර සංකල්ප ගොඩකට ඇලි හිත ගියා බුදුහාමුදුරෝ දේශනා කරේ මොකද්ද කියලා හිතක හොයන්නවත් පෙළඹෙන ශක්තියක් ආවේ නැහැ. දැන්වත් මේ හොයන අයට මේ කතා කරේ. එතකොට මේ මධ්‍යමා පටිපදා
මගදී බසෙන් මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මැදුම් පිළිවෙත මන් දේශනා කරේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ. එතකොට චතුරාර්ය සත්‍ය කොටස දේශනා කරන්නේ මැදුම් පිළිවෙත ජීවිතයක සකස් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට. එතන දේශනා කරනවා ඉපදීම දුකයි නේ, ජාතිපි දුක්ඛ, ජරාවටපත් වීම ජාරාපි දුක්ඛ, ව්‍යාධීන්ටපත් වීම ලෙඩවීම ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, නේද මරණය දුකයි. අප්‍රියහි සංප්‍රයෝගෝ දුක්ඛෝ, අප්‍රියයන් හා එක්වීම කියන්නේ අප්‍රියයන් ඇසුරටපත් වීම දුකයි. ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම, ප්‍රියයන් නැතිවීම, තමන් කැමැති දේවල් නොලැබීම දුකයි. යම් පිංචං නලබති තම්පි දුක්ඛං. යමක් තමන් ප්‍රාර්ථනා කළේ නොලැබෙනවා ඒක දුකයි. ඔච්චරනේ අපේ ජීවිතය කියලා තියෙන්නේ. ප්‍රාර්ථනා ගොඩයි, කැමැති අය නැති වෙන දුකයි, අකමැති අය පේන්න ඉන්න එකනේ අපිට තියෙන්නේ. අපිට කැමැති අය කී දෙනෙක් ඇද්ද? දෙන්නෙක් තුන් දෙනෙක් ඇද්ද ජීවිතේ? අකමැති අය නැතිත් ඔක්කොම. ඔබ ඉතින් කතා කරන්නේ නැති නිසා හොඳයි. මන් දන්නවා තුන් ලෝකේ කවුරු සද්ද නැතුව ඉන්නෝ ඉබ්බෝ වගේ. හරියට බැලුවොත් ඔබ අනිත් ඒවා දිහා බලලා හිතේ එකඟ බවක් එනවා. එකඟ බවක් ධර්මතාවක්, එකඟ බවක් කෙලෙසයක්. ඒක ඉස්සෙල්ලා මම මේ කිව්වේ අපි අප්‍රිය සංපයෝගේ කොපමණ තියේද නේද? අපි බෙදුනොත් සමිතියකට, පක්ෂයකට ඔක්කොම අප්‍රිය සංපයෝග දුක අනිත් පැත්තේ තියෙන්නේ. අපි ඉතින් දැන් දුක් විඳලා නැද්ද? තේරෙනවද ඉතින්? නේද? අපි සමිතියක් ගහගෙන ආධාර එකතු කරන්න යනවා. ආධාර දුන්නු කෙනා හොඳ කෙනා, නොදුන්නොත් දෙන්න යාට නෑ දුන්නේ නෑ. දැන් මොන දුකක්ද දෙන්නේ? දැකනේ? අප්‍රිය සංප්‍රයෝග දුක. ඉතින් අපි ජීවිතේ ඔච්චර තමයි එකතු කරන්න තියෙන්නේ. අප්‍රිය සංප්‍රයෝග දුක්. ඊළඟට ප්‍රිය අය ඉන්නෝ ඒගොල්ලන් නෑ එතන. අනේ මෙයා නම් විශ්වාසයි මෙතන හිටියනම් මේ ඥාන දෙයි. දැන් ඒ දුක තියෙනවා. අපි බෙදි සංසාරي කියන්නේ ওই චුට්ට. යම් පිංචන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මේ ඔක්කොම තියෙන උපාදානස්කන්ධය ඇතුලේ. උපාදානස්කන්ධයක් කියලා බලන්න පුළුවන් නම් මේ ටික ඉවර වෙන්න එපා. ඇයි ජීවත් වෙද්දී දුක නසන්නේ? දුක නසන්නේ මැරිලා. නෑ ජීවත් වෙද්දී දුක නසන්නේ. දුක නසන්න නම් මේ ඔක්කොම කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. සංකිට්ඨේන එක කොට කැටි කොට හකුලවා අන්තර්ගත කොට. පංච උපාදානස්කන්ධය. එතකොට අනේ කැමති කෙනා නෑ කියලා ඉන්නේ මොකද්ද? උපාදානස්කන්ධය. අකමැති කෙනෙක් ඉන්නවා කියලා තියෙන්නේ මොකද්ද? උපාදානස්කන්ධය. අනේ මම මැරෙයි කියලා පහළ වෙන්නේ මොකද්ද හිතේ? ඒත් ස්කන්ධ පහක්. රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහක්. මෙහෙම වෙනම පංච උපාදානස්කන්ධ විදියට බලන්න පුරුදු වුණ කෙනාගේ හිත තුලම තියෙනවා. යන්නේ නැහැ කොහාටවත්. සමාධිගත සිත. ඉතින් ඒක ඒ වැරදුනොත් ඔන්න පෙන්වන භාග්‍යතුන් වහන්සේ සමුදය කොටස පෙන්වන තණ්හාව. මොන තණ්හාවද? යායන් තණ්හා. අපි මොනවද තණ්හා කරලා තියෙන්නේ කියන්නකෝ බලන්න. දැන් ඔබ කියනවා ඔන්න පාරේ තියෙන වාහනය. ඔබ වාහනේට ආසයි. ඇත්තට වාහනේට දාස හිතේ හටගත්ත සංකල්පෙට හිතෙන් ඇලිලාද? හොඳ සංකල්පයක් නාවනම් වාහනේට ආසද? ඔය වාහනේ තියෙද්දි වාහනේට උඩින් දෙන්නේ ගහ ගන්න. අරක පේනවා දැන්. දැන් වාහනේත් පේනෝනේ. සංකල්ප එන්න මොන නේද? සංකප්පරාගෝ පුරිසස්ස කාම. එතකොට සංකල්පෙට ඇලීමන්නේ කාම සුකල්ලිකාණිය කියන ඇලුණු ගමම්ම ඔබට ගෝචර වෙනවා ඊට පස්සේ ඒක සඳහා ඒකට ආහාර වෙන රූපේ. ඇත්තද නැද්ද? මම ඉන් එහාට විග්‍රහ කරන්න යන්නේ නැහැ ওই ටික. මොකද ඔබ මොනව අහලා ඇද්ද දන්නේ නැහැ නේ. අහපුවම පොඩ්ඩක් බලන්න. ඒකද මේ එහෙම ගියොත්ද මෙහෙම ගියොත්ද ලේසි කියලා. එතකොට මේ දිට්ඨිය මිනකොට ඔබ රූපෙන් මිදුණ වෙනවා. මේ ඇතුළාන්තේ උපාදාන ස්කන්ධයෙන් මිදෙනකොට මේ කෙලෙස් ටික අවබෝධ වෙනකොට ඔබ රූපේ ඇහැට පේනව විතරයි. දිට්ඨිය දිට්ඨමත්තන් අපිට පේනව විතරයි දැන්. පේන්නේ මටද ඇහැට රූපයක් පේනවද? දැස්සක රූපයක් ගැටෙනවද? ස්පර්ශ ආයතන දෙකක් ඇති වෙනව නැති වෙනව පේනව. ආනාපාන සතියට හිත වැටෙනවා. එතෙන්ට එනකොටම අර විදිහේ මහා දැක්මක් එනකොටම ඔබ ඒ රූපෙ දිහා ඇහැතියෙද්දිම බලාගෙන හිත මෙනෙහි කරනකොට හිත විග්‍රහ කරගන්නකොට මේක සංකල්පයක් කියලා හිතෙන් හිතනකොටම ඇසට රූප පෙනෙනවා. පේන කේනවත්තන්න බෑ. නේද? පෙනෙනවා. හැබැයි සංකල්ප වශයෙන් ඒ රූපෙට ඇලීම නැවතිලා. සංකල්පය නැතිනම් රාගය දේශයත් සංකප්ප රාගෝ පුරිසස කාම. සංකල්පයෙන් රාග දේශ හටගන්නේ සංකල්පේ නිසා නම් ඒෙන් ගැලවෙනකොට උපන් කෙලෙස් පහ වුණාමයි.
සම්මා වායාමයේ ක්‍රියාත්මක වෙනවා එතන. උපන්න අකුසල් පහ වුණා. අකුසල් කියන රාග දේශ. උපන්න අකුසල් පහ වුණේ මොකක් නිසාද? මොකක් නිසාද? යෝනිසෝ මනසිකාරී තිබුණු නිසා, ධම්මානුධම්ම පටිපන්න නිසා, ධර්ම ශ්‍රවණය කළා තිබුණු නිසා. ඔබ ගාව දහම තිබුණු නිසා, ඔන්න තනි පදෙන් ගත්තා. ඔබ ගාව දහම තිබුණු නිසා, දහම මතු වුණු නිසා. තේරුණානේ? ඒ වාහනේ හැඩ වාහනයක්. මේක සංකල්පයක් කියලා හිතනකොටම වාහනේ හැඩයි කියන එක සංකල්පයක් නේ. හැඩ වාහනේ එළිය තියයි කියලා පස්සෙන් දෙවෙනුව එළියට යන්නේ. මෙතනින් අයින් වෙනකොට අරක හැට පේන එක ඔබට පෙනෙයි, ඇසට පෙනෙයි. ඔබට පෙනෙයි ඇසට රූපේ පේන බව, ඇසත් එක්ක මේ රූපේ ගැටෙන බව. දැන් සංකල්පෙන් මිදුණු බව. සංකල්පේ නිසා හටගත්ත රාග දේශ මොහ නැති වූ බව. කෙලෙස් අහිමි වූ බව. ඔබට දකින්න පුළුවන්. අන්න එතකොට ඔබට පේනක මොහොතක්, මොහොතේදී මොහොත නැති වෙනවනේ, ඊළඟ මොහොතනේ. එහෙනම් මේ මොහොතේ හට ගන්නව ස්කන්ධ පහ පංචස්කන්ධ අවස්ථාවේදී නිරුද්ධ වෙනවා. හට ගන්නව නිරුද්ධ වෙනවා, හට ගන්නව නිරුද්ධ. මොහොත ඊළඟ මොහොතට එන්නේ නැහැ. ඒ මොහොතෙන් ඉවර වෙනවා. එහෙනම් ඒ සංස්කාර ධර්මයන් නැති වෙලා නැති වෙන ඔබ දැක්කත් නැතත් ධර්මතාවක් ඒක. දැන් ඔබට හිතන්න පුළුවන් මේ සංකල්පය ඇති වෙනවා නැති වෙනවා, ගැටෙනවා. ගැටෙන මොහොත ඉවර වෙනවා. ගැටෙනකොට ගැටුණු බව අවසන් වෙනවා කියලා ඔබට ඥානයක්, ආසන්න ඥානයක් එයි. මේ ස්පර්ශ ආයතන ගැටෙන තැනම ගැටුණු බව අවසන් වෙනවා. ඊළඟ මොහොතේ ආයි ගැටෙනවා, ඒකත් නතර වෙනවා කියලා ආනාපානෙට, මේ ආනාපාන සතියට හිත වැටෙයි. හිත වැටෙයි උදේවයි ඥානෙට. මේවා එක එක ඇති වෙනව නැති වෙනව වෙන. දැන් හිත කොහෙවත් ගමන් කරන්නේ නැහැ යාගේ. හිත කොහෙවත් නොගිහිල්ලා හිත තමාගාවම තමන්ගේ හිත තුලම නිවි සූපත් වෙවි පවතිනවා. සිත සුද්ධ වෙවි පවතිනවා. සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනං. එයාගේ සංසාර ගමන අවසන් වෙන බව එයාට දැනෙනවා. සසර පවතින උදව් වෙන රාග දේශ මොහයන් එයා තුල භාවිතා නොවන බව එයිට දැනෙනවා. එතකොට එයිට කෑ ගහලා කියනව හැර වෙන කියන්න දෙයක් නැහැ. ඒකයි තේරි උදානවල කියන්නේ. ඒ කෙලෙස් නැතිව ඇත්ත කෑ ගහපු හැටි, උත්තරීතරත්වයටපත් වුණු අය කෑ ගහලා අඬපු හැටි. එතකොට බලනකොට කෑ ගහලා කතා කරලා තියෙන්නේ මේ නිකන් අය නෙවෙයි, මග්ගඵලලාභීන් බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා ස්වාමීනි උඩුකුරු යටිකුරු කළ භාජනයක් උඩට හැරෙව්වා වගේ, අඳුරට පහනක් දැල්ලුවා වගේ, ජීවිතාන්තෙට හිරී ගිය කෙනෙක් හිරෙන් නිදහස් වුණා වගේ, අන්ධයෙකුට ඇස් ලැබුණා වගේ කියලා කෑ ගැහැව්වේ. එයාට එයාගේ ජීවිතේ වෙච්ච පරිවර්තනය, සිතේ සුද්ධවන්ත භාවය සකස් වීම පිළිබඳ කරපු ප්‍රකාශන තේරි උදාහරණ කියන්නේ. එතකොට ඔබට තේරෙයි මොන හරි දවසක ඔව් මගේ හිත සුද්ධ වෙනවා, මම මේ හිත සුද්ධ නුණු කාලේ මොනතරම් පව් කරලා ඇද්ද, දැන් ඒව මගේ පස්සෙන් ඇති, මං ඒවයි දඬුවම එන බව දැන් දැනෙනවා. දැන් තමයි කර්මයේ විපාක පැත්ත දැනෙන්න ගන්නෙ. මේ මට්ටමට හිත උසස් වෙනකොට දැනෙනවා කරකම් ඵල දේ නේද? දැන් කර්ම කරන තැන් තියෙනවනේ නේ. කාය කර්ම නේ, වචී කර්ම, මනෝ කර්ම කියලා නේ. කයින් කර්ම කරනවා, රැස් කරනවා, කයින් කරන්න බෑ, අතින් පයින් පහර දෙන්න. මරලා. හිතෙන් හිතලා. වචනෙන් කතා කරලා. මේ තුන් ආකාරයෙන්ම එකටත් මේ තුනම එක මොහොතේ වෙනම ක්‍රියාත්මකන් වෙලාවෙ හිතෙනවා. හිතෙන් ඇලෙනවා. චේතනහම් භික්කවේ කම්මවදා. මේ රූපෙට ඇලෙනවා. ඇලුනම අතාරින්න බෑ. ඉතින් ගෙදර ඇවිල්ලත් හිතෙනවා. පාරේ යද්දිත් හිතෙනවා, නිදාගනිද්දිත් හිතෙනවා, උදේ අවදි වෙලත් හිතෙනවා. අර කාර් එක ගන්නකම් හිත යන්නේ නැහැ. ඉතින් නිින්ද යන්නේ නැහැ. කාර් එක ගන්නම ඕන. කෝල් කරලා බලන්න. දැන් ඔයාලට මේ ඇයිට ෆෝන් තියෙන නිසා කෝල් මේ තුන් ලෝකෙම ඇයිට ෆෝන් තියෙන දිව්‍ය ලෝක වල හැර. දිව්‍ය ලෝක ෆෝන් එක තමයි අනුන්ගේ හිත දකින්න පුළුවන් නුවණ. ඒ ඇත්තන්ට නිකන් තියෙනවා, අපි සල්ලි වලට ගන්නවා. මනුස්ස ලෝකය. ඉතින් දැන් මේ වාහනය ගැනමයි කෝල් එක. ඉතින් ඔය බලන්න තියෙන හැම රූපෙන් බලනවා මේකේ පාට මොකද්ද, මොන හැඩේ එකක්ද කියලා. දැන් මේ නිින්ද යන්නේ නැහැ. තාම ඔකාරක නැහැ. මොකක් නිසාද නිින්ද උගේ? අන්න කාමච්ඡන්දේ, අන්න කාමේසු කාමසුඛ උපන්න රූපෙට ඇලුණු තැන නිින්දක් නැහැ. තේරුණා නේද? ඊට පස්සේ දැන් නිින්ද යන්නේ වාහනේ ගන්න යන වෙලාවට. වාහනේ ගන්න බස් එකේ යනවා, සල්ලි අරන් පොතේ කාඩ් වලනේ දැන් අරන් යන්නේ, කාඩ් කාර්යෝ. කාඩ් එක පෙන්නන කට්ටිය කාඩ් එක අරන් යනකොට දැන් නිින්ද ගිහිල්ලා බස් එකේ. බස් එකේදී කියවෙනවා ඇති ඉතින්නේ වටේ මිනිසුන් නිදි නිසා දන්නේ නැහැ මක කිව්වද කියලා.
කාර් එකේ විස්තර කියනවා ඇති. ලා පාට එකක් ගන්න, කළු පාට එකක් ගන්න, අලු පාට එකක් ගන්න. බස් එකේ යන අයත් මේ වගේම ගෙදර කල්පනා කරලා නිදා ගන්න නිසා කාටවත් ඇහෙන්නේ නැහැ. හිටගෙන යන අයත් කල්පනා කරගෙන යන නිසා ඇහෙන්නේ නැහැ. ඒ නිසා කාටවත් පැවැත්මක් අවිද්‍යාව තුල තියෙනවා. එතකොට ඔන්න නැන් හැටි. දැන් සංකල්පෙන් මිදුණු ගම මොකද වෙන්නේ? ලේසිද මිදෙන්න සංකල්පෙන්? ඒකනේ සුලනියාගේ සුලගෙලිට පස්සරම් පෙන්නුවේ දැන් තේරෙනවා බැරි හැටි. කාටවත් බැරි වුණාම හිතන්න එපා අනිත් අයටත් බෑ කියලා. නේද? ඔක්කොම ගොළුව කියලා හිතන්න එපා කතා කරන්න බැරි අය. හොඳට පුළුවන් අය ඉන්නේ මේ සමාජේ. හොද්දට දන්නවා අපි ශාස්ත්‍රේ නේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබිච්ච එක. තමන්ගේ ජීවිතේට ඉස්සලා තමන්ගේ ජීවිතය තුලින් ගලපන්න පුළුවන් අවබෝධය කියන්නේ. අවබෝධ වෙන්න එයාට පේනවා මේ මම ඇත්තටම වසලේ. මම මේ මොන උගත්කන්ද? මට හිතෙනවා මිනිස්සු දැක්කනම් මං එලවෙලෝ ගුටි කාලා කියලා තේරෙන්න ගන්න. නේද? දැන් ඔබට හිතෙනවා මෙයාට හිතෙනවා අනිතට පෙනුනොත් හිත. කන්න වෙන්නේ තෙරිප්පු පාරව. වාසනාවට පේන්නේ නැහැ කාගේවත් ඒවා කාටවත් පේන්නේ නැති නිසා හොඳයි. ආර්යයන් වහන්සේලාට අනුන්ගේ හිත් පෙනුනට බලන්නේ නැති කුණු ගොඩවල් බලන්නේ නැහැ. බැලුවොත් ඉතින් බලන්න හැකි රාග දේශ මොහ පහළ වෙන්නේ නැහැටි. ඒ නිසා ඔබ අනුන්ගේ හිත් බලන්නේ කෙසේද? ඔබේ හිත පේන්නේ නැති එකේ. නේද? එතකොට පුදුමෙ මෙහෙම හරි නිින්ද යන එක. නේද? හෙට දවසේ දැම්මොත් අලුත් මොකක් හරි ඩිසයින් එකක් රෙදි වර්ගයක් මේක ඇඳුත් ඇඟ සනීප වෙනවා නිරෝගී වෙනවා කියලා දැන් ඕක ගන්නකන් නිින්ද යන්නේ. අරගත්තට පස්සේ නිින්ද අපි හිතමු මේක ඇඳුත් හොඳට නිින්ද යනවා නිරෝගී වෙනවා කියලා නිරෝගී නුණක්කමන්නේ අරගෙන. එතෙන්ට එනකන් එනවා අපේ හිතේ. සමහර උපමා ගන්න බැරි කමට මම මේ හිත නොරිදෙන උපමා ගන්න උත්සාහ කරන්නේ. මොකද හැමෝම කියන්නේ මේ බණින එක මේ වෙලේ කියලා. බැන්න වගේ තමයි Taman ගැන මේ කියන්නේ. එතකොට ඉවරයක් නැති ගමනක් මේ කාමසුකල්ලිකාණ යෝගී කියන්නේ හිතේ හට ගන්න සංකල්පෙට හිතෙන්ම ඇලීම හිත තුලම සකස් වෙන ඒවා ඔක්කොම ධර්මතාවල්. මේ සබ්බේ ධම්මා සියල්ල ධර්මයේ අනාත්තාති. මේ අනාත්මයි. ඒකේ කවුරුවක් කරන දෙයක් නැහැ. කරන දෙයක් නැහැ. නමුත් නොදන්න කම නිසා අයිතිකාරත්වයට වැටෙනවා. මොකක් නිසා? අවිද්‍යාව නිසා. නේද? හිතෙනවා දැන් කොළඹ මේ වෙලාවට හොඳ ඇති. දැන් කොළඹ හොඳ ඇති කියන්නේ සංකල්පයන්නේ. එහෙම එකක් වෙන බව නොදන්න කම නිසා විද්‍යාව කියන්නේ ඒකනේ. මේක දුකයි කියලා අඳුරන්න බැරි නිසා, මේක සංස්කාරයක් කියලා අඳුරන්න බැරි නිසා, මේ සංකල්පයක් කියලා අඳුරන්න බැරි නිසා කොළඹ කියන දෙයට හිතෙන් ඇලෙනවා. ඇලුණු ගමන් දැන් තව එකක් එනවා කොළඹ. ඒක අර රූප එක මොහොතෙන් ඊළඟ තව එකක් එවනවා. තව එකක් එවනවා. නූපන් අකුසල් එයාට උපදිනවා. නූපන් අකුසල් නූපදින්නේ කාටද? අකුසලයේ ගැන දන්න, අකුසලයේ සංකල්පයක් කියලා දන්න කෙනාට නැවත එකක් එන්න විදියක් නෑ. උපන්නේ කැසුරු නොවන නිසා. මේ වහනකොට තේරිච්ච අය දහමේ ඉන්න අය මොනතරම් සතුටු වෙයිද? එයාලා පාර හරි ගියලා තව තව සතුටු වෙයි. අන්න ඒ වෙනකොට යා හිත නිවි යනවා. එහෙනම් දුකට හේතුව තණ්හාව. සමුදය කොටස පෙන්වන්නේ. ඒ තණ්හාවේ ආනිසංස නෙවෙයි විපාක තියෙන්නේ. ආනිසංස කොහෙද? තණ්හාවට විපාක මිස කාම තණ්හා කාමයන්ට තණ්හා කරාවෙනවා. ඊළඟට භවයට තණ්හා කරන නිසා භවයට වැටෙනවා. භවයේ තියෙන්නේ මොනවද? ජරා මරණ දුකනේ. භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ. එතකොට භවයට වැටුණොත් ජරා මරණ ලැබෙනවා. භවයට වැටුණොත් ප්‍රශ්නේ තියෙන්නේ විභවයේ ඊළඟ භවයටත් මේ ගතියම අරගෙන යනවා. මේක ඉතුරුවක් ඉවරයක් වෙන්නේ. ඒ ගතිය ඒ ආත්මේ ඉන්නේ බල්ලෙක් වෙලා තමන්ගේ අනික් කෙනා. අපි හිතමු ඔන්න එයා වයසක කෙනෙක් මැරිලා බල්ලෙක් වුණා. බල්ලා වයස අඩුයිනේ. මේ උපමාවක් ගන්න. හැබැයි මේ ඉතින් සත්‍යම විය හැක. ඔබට මම සත්‍යමයි කියලා කියන්නේ නැත්නම් මට සත්‍ය වුණාට ඔබට සත්‍ය නොවෙන ගැටෙන්න නෙවෙන්නේ. ඔබ ගැටෙනවා මං ගැටෙන්නේ නැහැ. දැන් මේ බල්ලා මැරිලා ඒ මිනිස්සයා මැරිලා ඒ වයසක කෙනා මැරිලා බල්ලෙකුගේ කුසක ඉපදුණා. බලු පැටියේ. අපි යනවා කඩේ. අපි දන්නේ නැහනේ. අර බලු පැටිය පස්සෙන් එනවා. වල්ගේ වනනවා. ඊළඟ අපි දන්නේ අපි නොදැන අපේ හිත තුලත් අර එදා කැමැත්ත තිබූ ක්‍රියාවම මේ රූපේ මෙයාගේ චිත්ත පරම්පරාවයි අපේ චිත්ත පරම්පරාවයි අනුയോഗ සංයෝග වීමෙන් නැවත චිත්ත පරම්පරාවල් ඇති වෙනවා. ඒවා හොයාගන්න බෑ අපිට. එතකොට අපිට හිතෙන මේ බලු පැටිය පව් කියලා හරි හිතෙනවා.
අනේ අහිංසකයා අනිත් බල්ලෝ හපයි මේක නිසා මූ ගෙදර ගෙනියන්න ඕන කියලා හිතෙනවා. බල්ලත් කැමැත්තෙන්ම එන දෙන්නම මේ කර්ම විපාක ගැන දන්නේ නැහැ. නේද? දේවදත්ත ගේ ළඟ බෝධිසත්වයෝ පුතා වෙල ඉපදුනා මස් පිණිස කාපු හැටි. කර්මය තේරෙන්නේ නැතිකම ඉතින් අපිට නේද? අපි එක දෙයක් තේරෙනවා කියන්නේ එයා උත්තරීතර කෙනෙක්. ශ්‍රේෂ්ඨ කෙනෙක්. ළමයා වෙල ඉපදුනාම මරන් කෑවනේ මස් පිණිස. ඒක තමයි යථාර්ථය. ඒ නිසා එවැනි පසුබිමක අපි ජීවත් වෙන්නේ. මේ මනුසාත්ම ලැබීම ගැන අතිශය සතුටු වෙන්න. මේක ලේසියෙන් ලැබිච්ච දෙයක් නෙවෙයි. මහ පින් කරලා තියෙන පින් කරපු නිසා පින නිවනට බලය අඩු අය යුරෝපා රටවල ඉපදෙලිනවා පිනෙන් බලවත් අය. පින බලවත් නිවනටත් හිත එකඟ කරගෙන ආපු ඇත්තෝ බුද්ධෝත්පාද ග්‍රහය අවට ඉන්දියාව අවට අනිත් රටවල ඉපදෙනවා. බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාර සිද්ධ වූ ස්ථාන වටා ඉපදෙනවා. දහම පවතින ස්ථාන වටා ඉපදෙනවා. එයාලටත් පින තියෙනවා. පින වගේම නිවනට මාර්ගය දේශනා කරන දෙයට අවබෝධ වෙන ඥානත් සමග උපදිනවා. ඒවා නිකන් ඉපදුණු ගමන් අයනු ආයනු කියලා දෙනකොට ඒවා පහළ වෙන්නේ නැහැ ඥාන. නේද? අපි මොන්ටිසෝරි ගිහිල්ලා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා අර පොත්වල තියෙන ඕපදූප කියවද්දි මේ ඥාන පහළ වෙන්නේ නැහැ. ශිෂ්‍යත්ව පාසෙද්දි මේ ඥාන පහළ වෙන්නේ නැහැ. ඒ ඥාන තියෙන අයට. SSC පාසෙද්දි මේ ඥාන පහළ වෙන්නේ නැහැ. HSC පාස් වෙද්දි නෑ. කැම්පස් එකේ උපාධි ගන්නකොට අනුන්ට පොළු වලින් ගහනකොට මේවා පහළ වෙන්නේ නැහැ. මේවා පහළ වෙන්නේ කල්යාණ මිත්‍රයෙකුන් දහම අහලා වීරය වඩද්දි නැතුව පහළ වෙන්නේ නැහැ. මේ සමාජය ගැන කිව්වේ. ඒ හරි අමාරු වැඩක් කෙනෙකුට මේ දහම් මැස පහළ වෙන එක. හරිම දුර්ලභ දෙයක්. කන කැස්ම වීසිරෙන් අහස බලනවා වගේ වැඩක්. ඒ තරම් අමාරුයි. එතකොට දැන් අවබෝධ වුණු කෙනාට තමන් පේනකොට හිතෙනවා බුදු අම්මේ අපි කරගත්ත වැරදි ටිකක් කියලා. එයා කෙරෙහි කලකිරීමක් එනවා. සසර කලකිරනවා කියන්නේ ඒක. ඒතොර එයාට කර්මයේ වශයෙන් පේනකොට මේ භවයේ මම මේ ආපු ගමනේ මේ හම්බෙච්ච හැම දෙනාම පෙර සංසාරේ කවදා හෝ අම්මා තාත්තා වෙච්ච නොවුණු කවුරුවත් නැහැ. ලෝකෙ පිළිනොගත්තට බුද්ධ වචනේ. මේක සත්‍යයි. අම්මා තාත්තා නොවුණු කවුරුවත් මේ ලෝකේ නැහැ. අන්න එදාට මහා අනුකම්පාවක් මිශ්‍ර ලෝකයට මගෙන් අවඩක් වුණා නම් බයක් මිශ්‍ර ජීවිතේ වෙනස් වීමක් වෙනවා හැම කෙනාගේම. ඒවා අනමතග්ගෝ මේ භික්කවේ පුබ්බේව කෝටි නපඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං කියලා බුදුන් වහන්සේ අනමතග්ග දේශනාව තුල සූත්‍ර දේශනාව තුල පෙන්වුවේ මව් නොවුද පියා නොවුද කිසිදු කෙනෙක් මන් නොදකිමි බෑන නොවු නේද ලේලි නොවුණු කෙනෙක් නොදකිමි කියලා බුද්ධ දේශනාවෙක් පෙන්වුවේ. මේ ටිකක් ඉතින් ඔක්කොම කිව්ව කොහොමද තේරෙන බවලු කෙනෙකුට මේක කිව්වට වැඩක් වෙන්නේ නැහැ. අපි ඔබට කළ යුතු කොටස කතා කළ යුතු කොටස ලෝකෙට මම මේ කතා කරන්නේ. පොදුවේ. එතකොට එහෙනම් අපි මේ සංසාරේ මේ ආත්මේ මෙන්න මේ ආත්මේ අම්මා වුණා මේ ආත්මේ තාත්තා වුණා 550 ජාතක කතා විදේශනා කරපු හැටි. බුදුන් වහන්සේගේ අතීතයේ උන්වහන්සේගේ බෝධි සම්භාරයේ පුරුපු අතීතයේ තුල සාරිපුත්තයන් හම්බුණු හැටි මුගලන් හාමුදුරුවෝ හම්බුණු හැටි කාශ්‍යප හාමුදුරුවෝ හම්බෙච්ච හැටි අතීත පුරාවෘත්තවල තියෙන හැටි බැලුවම සසර ගැන දැන් හිතා ගන්න පුළුවන් බුදු වෙලා නෙමේක දේශනා කරන්නේ. බුදු වෙන්න ඉස්සෙල්ලා දන්නේ නැහනේ. නේ? යසෝදරාව හම්බුණු හැටි යසෝදරාව හමුණු හැටි ඊට පෙර ආත්මවලදී හිටපු හැටි චන්දකින්නර ජාතකේ නේද? දීකිඳුරු වෙලා හිටපු හැටි ඒවයි. එතකොට ඒවා බුද්ධ ඥානකින් දේශනා කරන තුරු බුදු වෙනතුරු සිදුහක් කුමාරය දන්නෙත් නැහැ. එතකොට බුදුන් වහන්සේ දේශනා කර එක අපි නෙමෙයි බොරු කියන්නේ. බුද්ධ ඥානනේ බොරු කරන්න යන්නේ. එතකොට අපිට ඕන විදියට ඉන්න පුළුවන් මේ කෙලෙස් සහිත ලෝකේ. ඔබට මේවා කියන ඒවා පුදුමාකාර සත්‍යක් විදියට වැටහෙන්නේ මේ රාග දේශ මොහයන් පිළිබඳ තේරෙනකොට. ඒවා තමන්ගේ හිත තුලම හට ගන්න බව තේරෙනකොට ඒවා අවබෝධයටපත් වෙනකොට මේවා නවතිනවා කියලා දැනෙනකොට අර ධර්ම අර 550 ජාතික ජීවය ලබන ඔබ තුල මේ උපමා සහිතව ජීවය ලබනවා. ඔබට දැනෙනවා. බුදු වෙන්න ඉස්සෙල්ලා ඉන්නේ පූර්ව නිවාසානුස්මෘති ඥානය. පෙර කඳ පිළිවෙල දකින්න නුවණ. සසර පුදුම බයක් එන්නේ එතකොට පෙර ආත්මයක් ඔබට හිතුණොත්. ඔබ පෙර ආත්මේ කොහේ හරි හිටියා නේද කොතන හරි කියලා දැනුණොත් පුදුම බයක් සසර ඒවි එදා මැරෙන්නේ නැත්තේ අඬලානේ. ඇඬුවත් මැරුණානේ.
දැන් මේ ආත්මෙත් මැරෙනකොට අඬයිනේ. ආයි කොහෙර ගිහිල්ලා පහළ වෙයිනේ. නේද? මතු උපතක් ඇතයි නොපනවමි, එසේද නොපනවමි, නැතයිද නොපනවමි. ඇයි ඒ? ඕන කෙනෙකුට මේකෙන් මිදෙන්නත් පුළුවන්, ඕනනම් සසරේ ඉන්නත් පුළුවන්. එම නිසායි එහෙම දේශනා කරන්නේ. එතකොට ඔබට තේරෙනවා සම්මා දිට්ඨියටපත් වෙන කෙනෙක් යම්කිසි කෙනෙක් රූපෙට තණ්හා කරන්න භවයට වැටෙනවා. හිතේ හට ගන්න සංකල්පෙට ඇලෙන්න කාමච්ඡන්දේ පහළ වෙන්න භවයට වැටෙනවා. ඔහු එය අනර්ථ කොට මෙනෙහි කරන්න ඒ ඇලීම නතර වෙනවා. ඇලීම අඩු වෙන්න ගන්නවා. ඈත් වෙනවා. ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලය. ඒ තණ්හාව අඩු වෙන්න ගන්නේ. අන්න එතකොටම නිරෝධගාමිනී පටිපදා තියෙන සම්මා දිට්ඨියෙන් පටන් ගන්න. එයා සම්මා දිට්ඨියටපත් වුණා. දිට්ඨි කරණීයමත් සූත්‍රයෙන් ගත්තොත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දිට්ඨියකටපත් නොවුණ වෙනවා. සංකල්පෙ මිදුණ වෙනවා. අන්න ඒ වගේ ජීවිත අයිතියක් ඔබ ලබාගෙන මේ පොඩ ජීවිතයට පුරුදු කරන්න, ඔබේ හිත දකින්න ඔබ පුරුදු කරන්න. හිතට සංකල්ප එනකොට මේවා සංකල්ප නේද? මේ සංකල්ප නේද ක්‍රියාත්මක වෙද්දි ජීවිතයක් වෙලා මේක Tamanට කර්ම විපාක සිතක් වෙලා මේක ක්‍රියාත්මක කරලා සසරට වැටෙන්නේ මෙන් නොදන්න කම නිසා, අවිද්‍යාව නිසා නේද කියලා බලන්න. අද වගේ දවසක පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන උදෑසන උන්වහන්සේ බුදු වුණා කියන්නේ පටිච්චසමුප්පාදයේ මේ සංසාර චක්‍රය දැක්ක එක. එහෙනම් අවිද්‍යාව තියෙනකන් භවයේ ඉන්නවා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නකන් හැම මිනිසම හැම කෙනාම තුන් ලෝකෙම සසරේ ඉන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වූ ගමන් සසර ගමන අවසන් වෙනවා. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධා කියලා දේශනා කරන් යන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණු හැම කෙනාම සසර ගමන අවසන් කරනවා. ඇත්තට මේවා මේ මොනතරම් කොහොම බුදු පියාණන් වහන්සේ මේක අවබෝධ කරාද කියන එක ගැන හරිම අමාරුයි තේරුම් ගන්න. හේතුව අපි කොච්චර අමාරුද ජීවිතයට සම්බන්ධ කරගත්තේ මේක. ජීවිතයට සම්බන්ධ ගන්න අමාරු වුණාට සම්බන්ධ කරගත්තට පස්සේ ලෝකේ සරලම භාවිතේ මේක. එයා සීලවන්තෙක් වෙන්නේ එතනින්. සමාධිගත කෙනෙක් වෙන්නේ එතනින්. ප්‍රඥාවන්තෙක් වෙන්නේ එතනින්. වෙන කිසිම පාරක් නැත. මේ හැම කෙනාම අවබෝධ කරගන්න තුන් ලෝක වාසීන්ටම දෙන්න තියෙන සරලම පණිවිඩේ සිත සුද්ධ කරගන්න, සිත දකින්න. Tamanට පුරුදු භාෂා වචනයක් යොදන් දැක්කට කමක් නැහැ. හැබැයි ඒ භාවිතය සඳහා මේ සංකල්පයක් ලෙස, සිතුවිල්ලක් ලෙස, උපාදානස්කන්ධයක් ලෙස, සංස්කාරයක් ලෙස සකස් වීමක්. මොකද අනාත්මයිනේ සකස් වීම මම කරපු දෙයක් නෙවිනේ. දඬුවමක් ලෙස, විපාක ධර්මයක් ලෙස මෙනෙහි කර එහි ආපු කෙලෙස් බලයන්, රාගයන්, ද්වේෂයන්ගේ කෙලෙස් බලයන් අඩාල වෙනතුරු මෙනෙහි කරමින් සිටින්න. නැවත පහළ වුණ නැවතත් එහෙම මෙනෙහි කරන්න. නැවත පහළ වෙන්න පුළුවන්. මොකද රාග දේශ වල බල වැඩි ඒවා දිගට එනවා. මෙනෙහි කරද්දී එනවා. නැවත මෙනෙහි කරනවා. ඒ විදිහට මෙනෙහි කරනවා. හිතන්න එපා ලේසි වැඩක් කියලා මේක. එකෙන් මෙනෙහි කරලා අයින් කරන්න පුළුවන් කම